Good morning, children. Let's start a new lesson which you all think is very difficult for you. They always think the passive is very difficult for you, Chitrani. ඉතින් ඔබට හැමදාම අමාරුයි කියලා හැම දසාතින් ඇහෙන එකක් තමයි මේ active passive voices. ඉතින් ඔන්න හොඳට අහගන්න එහෙනම් active passive voice එකත් ඉතාමත් සරල කරලා උගන්වනවා. ඒකත් ඔබගේ විභාගෙට එනවා. ලියන හැමදේමත් ඒකෙන් ලියන්න සමහර වෙලාවට සිද්ධ වෙයි. passive voice එකෙන් ලියනකොට හැම වෙලේම ඒ භාෂාව ඉතා ලස්සනට ලියන්න පුළුවන්. මේ යම් කිසි දෙයක් ඔය පත්‍රවල වලට දානකොට වාර්තා කරන භාෂාව හැටියට passive voice එක හරිම ලස්සනයි ලියනකොට. ඒක නිසා හොඳට ඉගෙන ගන්න. ඒ passive voice එකේ කිසිම අමාරුවක් නැහැ. ඔබ හරි විදියට ඒක ඔලුවට ගත්තොත්. දැන් passive voice එකට කියන්නේ active passive කියන්නේ අපි සිංහලෙන් ඉගෙන ගන්න කර්තෘකාරක කර්මකාරක වාක්‍ය. මේ කර්තෘකාරක කියලා කියන්නේ වචනයෙන්ම තේරෙනවානේ කර්තෘ තමයි ඒ කාරක කියන්නේ කාරකයා. ක්‍රියාව කරන තැනැත්තා. කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරනකොට ඔබ දන්නවා කර්මය තමයි කර්මයට ක්‍රියාව කරන්න බෑ. එහෙනම් ඒක සම්පූර්ණ වැරදි. නමුත් කර්මය ක්‍රියාවට යටත් වන බවක් අඟවමින් ඒක ක්‍රියාවට යටත් වෙනවා. එතකොට ඔන්න ඔය දෙක තමයි කර්තෘකාරක කර්මකාරක කියලා අපි සිංහලෙන් ඉගෙන ගන්න වාක්‍යමයි මේ ඉංග්‍රීසියට අපි හරවන්නේ. ඔබට උදාහරණයක් ගත්තොත් මේ කර්තෘකාරක වාක්‍යයේ අපි වාක්‍යයක් කර්තෘකාරක වාක්‍යයක් කියලා ඒක කර්මකාරයකට හරවන්නේ කියනකොටම ඔබට මතක් වෙනවා ඇති ඔබ විසින් දාන වචනයක් තියෙනවා එතන විසින් කියලා. ඒ විසින් කියලා කියනකොට ඉබේම ඒක අර කර්මයට සම්බන්ධ වෙන වචනයක් වෙනවා. ඉතින් මේ ඉංග්‍රීසි භාෂාවෙත් ඔන්න ඔය දෙක වෙනස් වෙන එක විතරයි තියෙන්නේ. කිසිම අමාරුවක් නැහැ. අර උක්තය හා කර්මය ස්ථාන දෙකට වෙනස් වෙනවා. වෙන subject verb object කියන මේ pattern එකට යන්නේ ඉංග්‍රීසි වාක්‍යයක්. එතකොට මේ subject එකයි අර verb එකයි තැන් මාරු වෙලා අර මැද තියෙන ක්‍රියාපදය ඒ අර එහෙමම තිබුණොතින් අර කර්මය පදයට කරන්න සිද්ධ වෙනවා ඒක කර්ම පදයට එහෙම ඒ ක්‍රියාපදේ කරන්න බෑ ඒ නිසා මේකට යටත් වෙනවා කියලා කියන එකකට අරක වෙනස් වෙනවා ඉතින් මෙන්න මේක අපි ඔබට කියන අතරතුරේ බැම් බලනවා හැම වාක්‍යයමත් මේ කර්මකාරයකට හරවන්න බෑනේ සිංහලෙන් ඒ වගේ ඉංග්‍රීසි වලත් හැම ඉංග්‍රීසි active sentence එකක්ම passive voice එකට හරවන්න බෑ. ඒක ඔබ ඔක්කොටම ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඒක කොහොමද අපි දන්නේ හැම වාක්‍යයක්ම ඉංග්‍රීසි මේ passive එකට හරවන්න පුළුවන්ද කියලා මෙන්න මෙහෙම බලන්න. මේ active sentence එක passive sentence එක හැන්නකොට මේ screen එකේ තියෙන ඔබට සඳහන් කරලා transitive verb කියලා එකක් තියෙනවා. මේ transitive verb කියන එක මේ transfer කියන වචනේත් එක්ක සම්බන්ධ කරන්නකෝ ඔබ. transitive පොඩ transfer වෙන්න පුළුවන්. මේ verb එක එහාටයි මෙහාටයි දෙපැත්තටම ගියොත් හරියන්න පුළුවන් වචනයක් වෙන විදියට තියෙනවා නම් විතරයි මේක හරවන්න පුළුවන්. කිසියම් වාක්‍යයක transitive verb එකක් තියෙනවා නම් පමණයි ඒ වාක්‍ය passive voice එකට හරවන්න පුළුවන් මේ ඉංග්‍රීසි භාෂාවේ. එහෙනම් අපි බලමු කොහොමද මේ transitive verb එකක්ද කියලා නැද්ද කියලා හොයාගන්නේ. ඒකත් ඔබට වැදගත්. දැන් නැති වුණත් තව ඉදිරියට උනත්. දැන් මේකේ උදාහරණයක් තියෙනවා the carpenter made furniture. දැන් මේක හරවන්න පුළුවන්ද බැරිද කියන එකේ මේ made කියන වචනේ transitive verb එකක් වෙන්නම ඕනේ. දැන් කොහොමද මේක transitive ද කියලා බලන්නේ? අපි හිමින් සැරේ ප්‍රශ්නයක් අහනවා මේ made කියන වචනෙට what කියලා. කුමක්ද? made. කුමක්ද made? ඒ කුමක්ද කියන එකට උත්තරය එන්නේ ඒකම දකුණෙන් තියෙන object. object කියන්නේ සිංහලෙන් කර්මය කියන එකට object එක නං. අන්න ඒ වාක්‍යයේ ඒ ක්‍රියාපදය transitive verb එකක්. ඒ වාක්‍ය හරවන්න පුළුවන් passive voice එකට හෙවත් කර්මකාරකයට. ඉතින් අපි අහන්න ඕනේ the carpenter made furniture. ක්‍රියාපදයට what? furniture. made what? made furniture. එහෙනම් ඒක transitive verb එකක්. වාක්‍ය passive එකට හරවන්න පුළුවන්. The boys played football. දැන් played එකට what කියලා අහනවා. played what? football. එන එකත් පුළුවන්. දැන් බලන්න දෙවෙනි එකනේ මේ තුන්වෙනි වාක්‍යය සමහර වාක්‍යවල එක කර්මපදයකට වැඩිය කර්මපද දෙකක් තියෙන්න පුළුවන්. එකකට වැඩිය තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක්. My mother gave me a new school bag. දැන් මේ වගේ වාක්‍යයක් මේ කර්ම දෙකක් තියෙනවා. ඊටාම වැදගත් කියන්නේ හොඳට ක්‍රියාවට කෙලින්ම යටත් වෙන කර්මපදයක් එක්ක indirect object එකක් කියලා තියෙනවා. direct object, indirect object. එකක් කෙලින්ම ක්‍රියාවට සම්බන්ධ වෙනවා අනිත් එක පොඩක් වක්‍රව සම්බන්ධ වෙනවා මේ ක්‍රියාවලිය සිදු වෙන්න. දැන් බලන්න my mother gave me a new school bag. දැන් gave තමයි ක්‍රියාපදේ. ඉතින් අපි අහන්නේ what gave what කියලා. gave what එකට එන උත්තරේ තමයි gave a new school bag. එහෙනම් ඔබ දැනගන්න ඕනේ මේ වාක්‍යයේ තියෙන වැදගත් උක්ත කර්මපදය තමයි a new school bag.
දැන් මේකට වක්‍රව සම්බන්ධ වෙන තව උක්තයක් තියෙනවා. කර්මයක් තියෙනවා. ඒකට අපි අහනවා මේ පුද්ගලයෙකුටනේ මේක දීලා තියෙන්නේ. Who? Gave who? Gave me. එහෙනම් me කියන එක indirect object. මේ gave me එක නැතුව මේකේ අර්ථයක් තියෙනවා. My mother gave a new school bag. හැබැයි මේකේ අර්ථය සම්පූර්ණ වෙන්නේ අර me කියන එකට me කියන එක ආවම කාටද දුන්නේ කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉස්සෙල්ලාම වැදගත්ම එක තමයි what කියලා අහලා කර්මපදේ හොයාගන්න එක. ඊට පස්සේ දිගටම තිබුණොත් වාක්‍යයේ කර්මපද දෙකක් තියෙන එක ඉස්සෙල්ලා අහනවා what කියලා. what එකට එන කර්මපදේ තමයි වැදගත් එක. ඊට පස්සේ who කියලා අහනවා. who කියන එකට තමයි indirect object එක. එහෙනම් වාක්‍යයක direct object එකයි indirect object එකයි දෙකක් තියෙන්න පුළුවන් වාක්‍ය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක object එකක් පවතින වාක්‍ය තියෙන්න පුළුවන්. වාක්‍යයේ object එකක් තියෙනවා නම් පමණයි ඒ වාක්‍ය passive voice එකට හරවන්න පුළුවන්. ඒක ඔබට පැහැදිලිනේ ඔබ්ජෙක්ට් කර්මපදයක් නැත්නම් කර්මකාරක කරන්න බෑ. ඒක නිසා කර්මයක් තියනවාද කියලා ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. එතකොට කර්මයක් අපෙත් කර්මයක් තියනවාද කියලා බලන්න ඕනේ මේක හොඳට පැහැදිලිව තේරුම් ගන්න. ඒකත් පෙර කර්මයක් තිබිලා ඒක තේරුම් ගන්න පැහැදිලිව ගත්තොත් කවදාවත් ඔය මේ පැසිව් වොයිස් එක අමාරු වෙන්නේ නැහැ. ඉතින් කර්ම දෙකම එකතු කරලා එහෙනම් අපි බලාගමු මේ ඊට පස්සේ කොහොමද මේ එක එක කාලවලින් හැම කාලෙම අතීත කාලයේ කොටස් වලින් වර්තමාන කාලයේ කොටස් වලින් මේ පැසිව් වොයිස් එකට හැරෙනවා. හැබැයි ඔබ එක දෙයක් දැනගත යුතුයි අනිත් ඇක්ටිව් වොයිස් එකේ තියෙනවා කාල 12කට ලියන එක ඒ 12න් 8කට පමණයි පැසිව් වොයිස් එක තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් එහෙනම් ඊටු ටික කෙලින්ම මේක කොහොමද වෙන්නේ කියලා. Yes children, now you have been learning this grammatical structure since grade 7. Your teachers have taught you the active and the passive from grade 7 onwards, right? First you may have learnt it in the present tense. Then the past tense and the future tense in grade 7 and 8. Then as you go on to grade 9, you have mastered the other tenses as well. Anyhow, we will remind you. We'll try to recapitulate what you have been learning all these years. Now, first focus your attention on the present tense, right? The present tense. The monkey eats a mango. How do you know whether this belongs to the present tense? At once look at the verb, eats. Eats. Eats indicates the present tense. And then there are three things that you have to do. Number one is to identify the tense. The monkey eats a mango. Now, the subject of the sentence is the monkey. The verb is eats. And the object is a mango. So as you have been explained, this sentence has an object. So it can be easily turned into passive voice. Now the mango takes the place of the subject. A mango comes to the subject position. Then number two, you have to think about the auxiliary that you are going to use. Since this is in the present tense, and the mango is only one mango and it is in the singular form, you may use the auxiliary is. That is number two. What you have to do is to choose the auxiliary. Number one is to identify the tense. Then number two, you move the object into the subject position. Then number three, you choose the auxiliary. And number four, there's something very important that you have to do. The word eats should be changed into the participle form. You have already learnt the participle forms of verbs. So what is the participle form of eat? Eat becomes eaten. Now we have done four things. A mango is eaten. By whom? By the monkey. Now in the passive form, the doer is not that important, but in certain instances you have to mention the doer's name. A mango is eaten. At once somebody might ask you by whom. So this is important, by the monkey. In this context, in this sentence, the doer is important. But it is not so always. As you go on doing exercises, you will understand sometimes we drop the doer. What is more important is the action. A mango is eaten by the monkey. Now see the changes that have taken place. A mango is shifted to the subject position.
and the monkey is shifted to the object position. A mango is eaten by the monkey. This belongs to the present tense. Number 1 is to identify the tense. Let us go on to the next example. Yes, the teacher. Teachers, English. Once again, the word teachers indicates the present tense. So when it is the present tense, at once the two auxiliaries should come into your head, is and are. Now you have to decide whether you are going to use is or are according to the subject in the passive voice sentence. Now the teacher teaches English. English is the object of this sentence. Now you move this word to the subject position of the next sentence. That is the passive voice sentence. Now we begin the sentence with English. And then, as I told you earlier, number 2 is to choose the auxiliary. English, it is singular, so you may use the auxiliary is. Then number 3, you have to think of the participle form of this verb. Teach, the past tense is taught and the participle is also taught. So, nothing to worry. English is taught by whom? By the teacher. English is taught by the teacher. Look at the arrows. Look how we have shifted the words to the subject position and the object position. So the teacher gets less important in the second sentence. Teacher is the doer in the first sentence. In the second sentence, we make emphasis on the subject, on what is being done. English is taught. English is taught. So we give more importance to what is being done. English is taught by the teacher. By the teacher, that becomes a little bit less important. Look at the next one. Example number 3. Teachers teach English. Now there the doer is in the plural form. Teachers. Once again, the word teach indicates the present tense. You know that the present tense has 2 forms, singular and plural forms. Now because the subject is in the plural form, teachers teach English. In the first example, the teacher teaches English. Look at the difference. Here you get more than one teacher. Teachers teach English. Now we do the same thing in the passive voice. English is shifted forward. English is taught by teachers. English is taught by teachers. Teachers teach English and mathematics. Now there are 2 subjects there. Teachers teach English and mathematics. Now in this case, when you shift the object to the subject position, what happens here? English and mathematics are 2 subjects. So the subject position consists of a plural noun, English and mathematics. Then what is the auxiliary that you are going to use? You can't use is here because the subject is in the plural form. Then you may use are. English and mathematics are taught by teachers. The rest of the sentence remains the same. Because of the plural subject, you have to change the auxiliary to are. Now once again look at all the examples, then it will be clear to you. The teacher teaches English. English is taught by the teacher. The teacher teaches English and mathematics. English and mathematics are taught by the teacher. Teachers teach English. English is taught by teachers. Teachers teach English and mathematics. English and mathematics are taught by teachers. Now you might remember what you have learned in the lower grades. මේ මම ඔබට කියවනේ එක එක කාලවල වල එක එක විදියට වෙනස් වෙනවා කියලා. දැන් මම හිතනවා ඔබට මේක පැහැදිලි කියලා මේක අපැහැදිලි තැන් ටිකක් තියෙනවා කියලා මම හිතන තැන් ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් මේ උක්තය කර්මය ස්ථානයට යනකොට සමහර වෙලාවට
කර්මය උක්ත ස්ථානයට එනකොට ඉස්සෙල්ලා තිබිච්ච කර්ම ස්ථානයේ කර්ම වචනය ඉස්සෙල්ලා තිබිච්ච උක්තය ඒක වචන වුණාට දෙවෙනුවට අර එහායි පැත්තෙන් ඇදලා ගන්න කර්ම පදය සමහර වෙලාවට මේ බහුවචන වෙන්න පුළුවන් කර්මකාරක වාක්‍ය පැසිව් වොයිස් එකේ. අන්න ඒම තියනවාද කියලා බලලා අන්න ඒක ඊටාම වැදගත් ඔබට බලා ගන්න. මොකද මේ පළවෙනි වාක්‍යයේ ඇක්ටිව් වොයිස් එකේ උක්තය ඒක වචන වෙලා තියෙනකොට දීලා තියෙන ක්‍රියාපදය වෙනස්. උක්තය බහුවචන වෙනකොට දීලා තියෙන ක්‍රියාපදේ වෙනස්. බලන්න ද ටීචර් කිව්වොත් අපි ටීචර්ස් කියන්න ඕනේ එක්කෙනෙක් නිසා. දැන් ඊට පස්සේ බලන්න තුන්වෙනි උදාහරණේ ටීචර්ස් කියලා ගොඩක් ගැන කතා කරුවොත් අපි ඒ ක්‍රියාපදේ ටීච් කියලා කියන්නේ. ඒතර අන්නේ වෙනසක් තියෙනවා. දැන් ওই වෙනස ඔහොම තිබුණාට දැන් ඊළඟ සැරේ වාක්‍ය මාරු කළා කර්මය උක්තය ස්ථානයට ගෙනකොට හදිසියවත් ඉස්සෙල්ලා තිබිච්ච කර්මය බහුවචන නම් දැන් ඔබට බහුවචන ක්‍රියාපදයක් තමයි දාන්න වෙන්නේ. මේක තමයි මේකේ පැහැදිලියටම ගන්න ඕනේ. ද ටීචර් ටීචර්ස් ඉංග්‍රීසි කියන්නේ එක ටීචර් කෙනෙක් ඉංග්‍රීසි උගන්වනවා. ඊට පස්සේ ඉංග්‍රීසි කියන පදය කර්මයේ උක්තය හැටියට වෙනවා. ටීචර්ස් කියන එක කර්මස්ථානයට යනවා. අපි අර විසින් කියලා සිංහලෙන් දාන වචනය තමයි මේ බයි කියලා දාලා තියෙන්නේ. ඒක දාන්න ඕනේ. එමෙ දැම්මම ඉංග්‍රීසි දැන් ඉදිරිය දැන් ආපු කර්මපදය ඒක වචන නිසා මෙතන අපි තෝරා ගන්න අර ඔක්සිලියරි පදය is taught වෙනවා. නමුත් බලන්න දැන් ওই උගන්වන එක දෙවෙනි වාක්‍යයේ තියෙනවා the teacher teaches English and mathematics කියලා. පළවෙනි සැරේ active sentence එකේ ඒක වචන වුණාට දැන් English and mathematics ඉස්සරහට ආපු ගමන් ඒක දෙකක් වෙනවා. ඒ දෙක වුණ ගමන්ම අර ක්‍රියාපදේ ඉස්සරහට එන්න ඕනේ ආ. දැන් මේ හොඳට මෙන්න මේක පැහැදිලි කරගත්තොත් ඔබට කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. simple present tense එකේ active sentence එකක් පැසිව් එකට හරවනකොට දෙවෙනියට වෙනස් වෙන එක වචන බහුවචන අනුව is වචනේ ආ වචනේ auxiliaries දෙක හැටියට තමයි තෝරගන්නේ. ඒක වචන නම් is ගන්නවා ඒක past participle එකත් එක්ක සම්බන්ධ කරනවා. බහුවචනේ නම් උක්ත වෙන්නේ බහුවචනයක් නම් ඒකට භාවිතා කරනවා ආ කියන එක past participle එකත් එක්ක. ලොකු මේ හැම වෙලේම මේ මොන කාලයේ ක්‍රියාපදය active sentence එකේ තිබුණත් පැසිව් එකට එනකොට හැම ක්‍රියාපදයක්ම past participle එක තමයි යොදන්නේ. ing තිබුණත්, es තිබුණත්, ed තිබුණත් කර්මපද ඉස්සරහට ඇවිල්ලා පැසිව් වොයිස් එකට එනකොට ඒ සියලුම ක්‍රියාපදවල past participle form එක තනියම තියන්නේ නැහැ. ඊට ඉදිරියට තියෙනවා is, are, was, were වගේ වචන. දැන් simple present tense එකේ වෙන්නේ past participle එකත් එක්ක is වචන එකතු වෙනවා past participle එකත් එක්ක ආ වචන එකතු වෙනවා අර ඉදිරියට එන එක ඒක වචනද බහුවචන දානවා මම හිතනවා ඔබට පැහැදිලි කියලා එහෙනම් අපි යමු මේකෙම දැන් simple present tense එක මෙන්න මෙහෙම දැන් simple past tense එකේ කොහොමද වෙන්නේ දැන් simple present tense එකේ මේ මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා මේකේ තියෙන්නේ මේක තමයි මම ඔබට විස්තර කරුවේ singular එකේ verb එක simple present තියෙනකොට s එකක් එකතු වෙලා තිබුණොත් plural එකේදී s එක නැතුව ලියනවා. ඒ අර simple present tense එක ලියන හැටි. එතකොට ඒ s එක එකතු වෙලා ලියන එක ඒක වචන බහුවචන අනුව passive voice එකේ is එකයි ආ එකයි past participle එකත් එක්ක සම්බන්ධ වෙනවා. මේක තමයි දැන් මම කියලා දුන්න ක්‍රමය. එහෙනම් අපි යමු simple past tense එකේ active sentence එකක් passive sentence එකකට හරවන්නේ කොහොමද කියලා. Yes, now since you know the simple present tense and you have learnt the tenses, you know to identify a certain verb. Now at once when you see a sentence of this nature, you have to focus your attention on the verb. Now in the earlier sentences we identified that they were in the present tense. Now when you look at these sentences, you will notice that the verb is in the past tense. The monkey ate. First it was eats, now it is ate. The monkey ate a bunch of bananas. A bunch of bananas. Now see how we have turned it into the passive form. A bunch of bananas comes to the beginning, at the beginning of the sentence, right? A bunch of bananas. Now you take it as a collective noun. It's a collective noun. So therefore, though the word carries bananas, you can't use a plural auxiliary because it's a collective noun. A bunch of bananas. Now the auxiliary, now number 2 I told you to choose the auxiliary. In the present tense we used is and are. Now what do we use in the past tense? It should be was and were. So if the subject is in the singular form, you may use the word was. A bunch of bananas was. Then number 3 I told you to turn the word into the
participle form. So the participle form of eat is eaten. Eat is the present tense, the stem of the verb, then past tense ate, and the participle form is eaten. So now look at the word. A bunch of bananas was eaten by the monkey. A bunch of bananas was eaten by the monkey. Now here we did not use is or are. Here we have used the auxiliary was. Look at the next one. The monkeys. The monkeys. Now the subject is in the plural form, right? The monkeys ate mangoes. Now the verb remains the same whether it is singular or plural, unlike in the present tense. In the present tense, you have to add an S to the singular form. And in the plural form, there is no S. But here, in the past tense, there is no such conflict. The monkeys ate mangoes. Even if it is one monkey or more than one, the past tense verb remains the same. The monkeys ate mangoes. Now, in the same way, let us turn this into the passive voice. Now, mangoes take the position of the subject. Now, that is in the plural form. And you know that this sentence is in the past tense and the subject is in the plural form. So, therefore, look at the auxiliary that we could use there. It is not was, but were. Mangoes were. Mangoes were. Then the participle form of eat is eaten. Mangoes were eaten by the monkeys. Mangoes were eaten by the monkeys. You have to do many things when you change a sentence into the passive voice. First you have to identify the tense, then you have to think about the auxiliary, then you have to think whether it is singular or plural, then you have to change the verb into the participle form, and then write the whole sentence. So children, there are many things that you have to focus your attention on. First, think about all these things step by step, then you won't go wrong. The most important thing is to identify the tense, then the auxiliary, then the participle form of the verb. I hope now this is quite clear to you. Oh, simple present tense එකේ මතක තියාගෙනම මේකට එන්නේ. එතකොට මේකේ වෙනසයි ඒකේ වෙනසයි ඔළුවේ වැඩ කරනකොට මේ දෙක වෙන් කර ගන්න පුළුවන්. simple present tense එකේ is එක past participle තියෙන එක වචනට. are එක past participle තියෙන බහුවචනට. එහෙනම් හොඳට මතක තියාගන්න is are කියන්නේ present tense එකේ භාවිතා කරන වචන දෙකක් ඔය ing form එකත් එක්ක ඒකත් ඔළුවට මෙනෙහි කරගත්තාම is are present tense එක. දැන් බලමු simple past tense එකට ආවම ඔබට කෙලින්ම එනවා past tense එක. ඔය is are දෙක past එකට හරවනකොට was were වෙනවා. අන්න ඒක තමයි මෙතෙන්දි වෙලා තියෙන්නේ. The monkey ate a bunch of bananas. දැන් මෙතන දැම්මේ a bunch of bananas කියන්නේ මේ කෙසෙල් කැනක් කියන එක. bunch කියලා bananas කියන වචනේ s එක දැක්ක ගමන් හිතන්න එපා මේක බහුවචන කියලා. මේකට bunch එකෙන් තමයි අපි ඒක වචන බහුවචන භාවය දෙන්නේ. ඉතින් දැන් අපි මේ the monkey කියන්නේ උක්තය, a bunch of bananas කියන්නේ කර්මය, කර්මයේ උක්තය තැනට ගෙනාවා, උක්තය කර්මයේ තැනට අරන් ගියා by කියන එක දැම්මා. ඊට පස්සේ bunch of bananas කියලා තියෙනවා. bunch එකක් නිසා මේ හැම වෙලෙම මම කියන්නේ past participle එකට දාන්න කියලා ක්‍රියාපද ate කියන එක past participle එක eaten. ඊට පස්සේ ඒකට මේ එකක් නිසා past tense එකේ නිසා was දානවා. දැන් හැම වෙලෙම මේ passive form එක කියන්නේ මේ auxiliary එකයි past participle එකයි. මේ auxiliary එක හරියට තෝරගත්තොත් කාලය එක අන්න එච්චරයි තියෙන අමාරුම වැඩේ කියලා හිතන්නේ. ඔයගොල්ලෝ අමාරුවේ කියලා හිතන එක තමයි ඒක. ඒක හරියට තෝරගත්තොත් වැඩේ හරිම ලේසි. ඉතින් දැන් present tense එකට is ආනම් past tense එකට was were. ඉතින් ඒක වචනෙට was eaten දැම්මා, බහු වචන ඉස්සරහට ආවනම් were eaten දැම්මා. එච්චරයි තියෙන ලොකුම ගැටලුවක් නැහැ. ඊට පස්සේ by කියන එක දැම්මා. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ මේ were eaten කියන එකේ හරි වැදගත්, was eaten කියන එක වැදගත්. මොකද මේ කර්මය ට කරන්න බැරි ක්‍රියාපදයක්. කර්මය මේ ක්‍රියාපදයට යටත් වෙන බව අඟවන්න තමයි මේ auxiliary එකත් එක්ක past participle එක දාන්නේ. සමහර ළමයි නිකන් ඒක වෙනස් කරලා අර ක්‍රියාපදෙම දැම්මොත් මේක mangoes eat the monkeys කියන්න වෙනවනේ. ate the monkeys ඒක වෙන්න බෑනේ. මේ වැඩ යන හැටියට නම් mangoes කවදා හරි monkeys ලව කාලා දාන්නත් පුළුවන් වෙයි. ඒ වුණාට මේ ව්‍යාකරණ ලියනකොට එහෙම ලියන්න එපා. ඉතින් මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා තව tense එකක්. ඊළඟ එක simple future tense. This is simple future tense. Now this is very easy. Not many changes. You see,
When you do it, you will find it very enjoyable, because this is like a game, you see. You have to make the different changes, but the future tense is very, very easy. The teacher will teach English. Now you know the word will indicates the future. The teacher will teach English. Now you have got used to the pattern, right? Now you bring English forward, right? English will be taught by the teacher. English will be taught by the teacher. The participle forms, you should learn the participle forms. If you don't know, please learn them immediately. In teach is the stem of the verb, and taught is the past tense, and the participle form is also taught. English will be taught by the teacher. Some children write it as teached. It is wrong, right? Will be taught by the teacher. Look at the next example. The monkey will eat bananas and apples. The monkey will eat bananas and apples. Now the bananas and apples take the position of the subject. Now you know at once, now the subject is in the plural form. The subject is in the plural form. But nothing to worry. In the future tense, you don't have to choose auxiliaries in the future tense. The word will remains the same whether it is a singular noun or a plural noun. Bananas and apples will be eaten by the monkeys. Bananas and apples will be eaten by the monkeys. I don't think this is difficult. It's very easy. ඔව් සිම්පල් ෆියුචර් ටෙන්ස් එකේ එක ආකාරයයිනේ තියෙන්නේ. ඒක වචන බහුවචන කියන දෙකටම කියන්නේ එක විදියට. අපි සිම්පල් ෆියුචර් ටෙන්ස් එකේ කිව්වොත් the teacher will teach කිව්වත් teachers කිව්වත් will teachමයි. ඒක නිසා මෙන්න මෙතන කිසි ගැටලුවක් නැහැ. දෙකම එක ආකාරයට යන්නේ. The teacher will teach English. will එකෙන් තමයි අනාගතය හැංගෙන්නේ. ඊට පස්සේ අපි මාරු කරනවා උක්තයයි ආඛ්‍යාතයයි උක්තයයි කර්මයයි English by the teacher කියලා ලියනවා. මෙතෙන්ට එන auxiliary එක වැදගත් එක හොළුවට තියාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. is තිබුණා was were තිබුණා. දැන් be කියන එක තමයි මේ future tense එකට එන්නේ. ඒකත් දාන්නේ අර will එකට පස්සේ. be will දාන්න බෑ. will එකට පස්සේ taught එකට ඉස්සරහට දාලා තමයි මේ කියන්නේ will be taught කියලා. ඉතින් ඒක වචනයි බහුවචනයි දෙකම එක ආකාරයට යන නිසා simple future tense එකේ කිසිම ගැටලුවක් නැතුව the monkeys කිව්වත් the bananas and apples ඉස්සරහට ආවත් English කියලා ඉස්සරහට ආවත් දෙකටම එන්නේ එක ආකාරයෙන් කියලා දැනගත්තාම මේකේ වැරද්දක් කවදාවත් වෙන එකක් නෑ ඔයගලන්ට. singular එකටයි plural එකටයි will එකත් එක්ක be දාලා past participle form එකට ක්‍රියාපදය හැරුවාම simple future tense එකේ passive voice එක හැදෙනවා. අපි ඊළඟ tenses එක ලබන සතියේ එනකම් මේ කාලවල තුන හොඳට ඔබ ඉගෙන ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ තුන හොඳට ඉගෙන ගත්තොත් ඉතිරි ඒවා තව පැහැදිලිවම හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මොකද මේ තුන තමයි ලේසිම තුන. Chitrani, I think that's about time we have. We'll be back with you with more exercises. We'll continue with the passive forms, children. Now we have revised the simple present, the simple past, and the simple future. Today we are going to start the other tenses, and the first would be present continuous tense in their active and the passive forms. Yes, Chitrani? Yes. Now you may remember what the present continuous tense is. When an action is in progress, we call it continuous. Now, if we say the carpenter is making furniture, that means without a stop he is making furniture. That belongs to the present continuous tense. Now children, look at the word is and look at the letters ing. Now the word making, how do we change it over to the passive voice? The carpenter is making furniture. Now you take the word furniture forward. Now that takes the place of the subject. Furniture. When you say furniture, it is an uncountable noun, so you may use the singular auxiliary. Now is making belongs to the present continuous, so therefore we take the auxiliary is. Now look at the next word. Making became being made. Now that ing is connected to the verb be, right? Furniture is being, and then comes
the participle form of make. The participle form of make is made. Furniture is being made. B-E-I-N-G. Now, you may have heard of two beings. One is B-E-E-N, the other one is B-E-I-N-G. Now, this is the instance where you use the B-E-I-N-G. If you use B-E-E-N here, it is completely wrong. It is completely wrong. These three letters I-N-G indicates the progressive form, right? Furniture is being made by the carpenter. Furniture is being made by the carpenter. Now, the carpenter has not stopped making furniture, right? It continues. Furniture is being made by the carpenter. Look at the next one. The doctors are examining patients. The doctors are examining patients. Now, both the nouns, the doctors and the patients, are in the plural form. So, whatever you bring forward, the auxiliary remains the same. Patients. Now, the patients take the place of the subject. Then the auxiliaries are. Then be plus the ing becomes being. Then you get the participle form of the verb. Patients are being examined by the doctors. Patients are being examined by the doctors. So look at these sentences once again. Carpenter is making furniture. Furniture is being made by the carpenter. The doctors are examining patients. Patients are being examined by the doctors. Note the spelling of the being, B-E-I-N-G. Do not use B-E-E-N in this type of sentences. Oh, present continuous tense. Present continuous tense කියනකොට active voice එකේ present continuous tense එක ඔබට ඉස්සෙල්ලා මතක් වෙනවනේ. The carpenter is making furniture. ඕනම වෙලාවක සිදුවෙමින් තියෙන දෙයක් මම කියලා තියෙනවා සිදුවෙමින් තියෙන නිසා ing දානවා. in එකට ing දානවා ක්‍රියාපදයට. ඒතර ඒ කියන්නේ වෙමින්. ඉතින් ඒක කිසි දවසක ing දාපු පළියට උක්තයයි වාක්‍යයේ උක්තයත් එක්ක බැලන්ස් වෙන්නේ නැහැ. නිකම්ම ing form එක තිබ්බොත්. ඒක අපි උක්තයත් එක්ක බැලන්ස් කරන්නේ ඒක වචන උක්ත පදයකට අපි is දානවා. බහුවචන උක්තයක් නම් ආ දානවා. ඔහොම තමයි අපි සාමාන්‍ය වර්තමාන present continuous tense එක භාවිතා කරන්නේ. ඉතින් දැන් carpenter එක වචන නිසා අපි is making furniture කියලා දැම්මා. දෙවෙනි උදාහරණේ the doctors කියන්නේ බහුවචන නිසා are examining patients කියලා දැම්මා. එහෙනම් දැන් is making are examining කියන එකේ හරි. ඒක තමයි සාමාන්‍ය active voice එක. දැන් දැන් අපි දන්නවා passive එකට යනකොට දැන් ඔබගේ හරිනම් මේක කියනකොට මතක් වෙන්න ඕනේ මෙච්චර කාල passive voice එක කරනකොට හැම වෙලේම passive voice එකේ ක්‍රියාපදය past participle වුණා ඒකම ඉස්සරහට auxiliary එකක් එකතු වුණා. දැන් මෙතන auxiliary එකක් හැමතෙම මහා පැහැදිලි auxiliary එකක් තියෙනවා ඔබට. දැන් මෙතනටත් හැබැයි කොහොම හරි අපි auxiliary එකක් එකතු කරන්නත් ඕනේ. ක්‍රියාපදේ past participle එකට ගේන්නත් ඕනේ. එහෙනම් කොහොමද මේක කරන්නේ? දැන් auxiliary කියන ඒවායින් ඔබට පුරුදු auxiliary පහක්ම ඉවර වෙලා තියෙන්නේ. is එකයි a එකයි ඉවරයි, was එකයි were එකයි ඉවරයි, be එකත් ඔබ දාලා තියෙනවා. ඇත්ත වශයෙන් ඔබට ඔළුවට එන්න ඕනේ මේවා මොනවද කියලා. මේවා verb be එකේ කොටස්. verb be එකට අයිති am, is, are, was, were කියන ඒවා තමයි verb be එකේ කොටස්. ඒතර verb be එකේ කොටස් පහක් දැන් ඉවරයි. දැන් මෙතෙන්ට දාන්න යන verb be එක මොකක්ද කියලා ඔළුවේ හොඳට මතක තියාගත්තොත් මේකත් සදාහටම මතක තියෙනවා. දැන් be ing කියන්නේත් verb be එකේ කොටසක්. be en කියන්නේත් verb be එකේ කොටසක්. දැන් අපිට ওই දෙක ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ ගොඩාක් ලොකු මිනිස්සුත් මෙන්න මේ be ing එකයි be en එකයි දාන යොදන තැන වරද්දනවා. ඔන්න එහෙනම් මෙහෙම කවදාවත් වරද්දන්න එපා. මේක හොඳට මතක තියාගන්න. දැන් carpenter is making furniture කියලා තිබුණා. දැන් බලන්න මේකේ is making තියෙනවා. අපි දැන් furniture එක ඉදිරියට අරගෙන carpenter විසින් කියලා by දාලා පිටිපස්සට දානවා. උක්තයයි කර්මයයි මාරු කෙරුවා, ස්ථාන මාරු කෙරුවා. මේ ස්ථාන මාරු කරනකොට මැද දැන් ඉතුරු වෙනවා is making එක. දැන් making තමයි ක්‍රියාපදේ. ක්‍රියාපදේ තමයි past participle කරන්නේ. එහෙනම් making කියන එක මොන ආකාරයට තිබුණත් මම කියන්නේ past participle එක එනවා කියලා. ඒතර make කියන එකයි making උනත් මොනවා වුණත් past participle එක made. ඉතින් අපි is made කියලා දැම්මා. දැන් is made කියලා දැම්මොත් මේක
වර්තමාන present continuity එකක් continuous tense එකකට අයිති වෙන්නේ. continuous tense එක අපි අඳුනගන්නේ ing වලින්. දැන් ඉස්සෙල්ලා ක්‍රියාපදයේ තිබිච්ච ing එක ඉබේම මැකිලා ගියා මේකට made කියලා දාන නිසා. දැන් හොඳට මතක තියාගන්න. අපි ing එකක් මෙතෙන්ට දැම්මේ නැත්නම් මේක continuous tense එකෙන් හැදිච්ච passive එකක් කියලා තේරෙන්නේ නැති නිසා අන්න එහෙමවත් මතක් කරන්න මෙතෙන්ට ing එක සඳහන් වෙන්න ඕන නිසා verb be එකත් එක තියෙන ing කොටස මෙතෙන්ට දානවා. එතන BEING කියන එක තමයි මෙතෙන්ට එන්නේ. BEING හැම වෙලේම එන්නේ press continuous tense එකට. එතකොට දැනට තියෙන is එක අයින් කරන්න බෑ. ඒ is එකත් මෙතෙන්ට එනවා. එතකොට furniture is being made. මේ being එක නොදැම්මොත් මේක is made වෙනවා. එතකොට මේක යන්නේ past tense එකට. ඒක නිසා හොඳට මතක තියාගන්න continuous tense එකේ ing එක සඳහන් වෙනවා BEING හැටියට. ඉතින් the carpenter is making furniture. Furniture is being made by the carpenter. The doctors are examining patients. Patients කියන එක ඉදිරියට ආවම බහුවචන නිසා බහුවචනෙට අර ආයක දාලා බහුවචනෙට උනත් being මයි දාන්නේ examine කියන past participle එකත් එක්ක. දැන් මීට වැඩිය හොඳට මේක විස්තර කරන්න විදියක් නැහැ. මේක හොඳට ඔලුවට ගත්තොත් ඔබට තේරෙනවා කවදාවත් ඔබ මේ tense එක වැරදියට passive form එක ලියන එකක් නැහැ. එහෙනම් අපි බලමු present continuous tense එක ඉවරුනාට පස්සේ past continuous tense කියලා තියෙනවා. දැන් continuous කියලා එනකොට ඔබට දැනටමත් ඇති මේකේ මතක් වෙලා මේ මොකද්ද මේකට එන්නේ? මොකද්ද auxiliary එක කියලා. දැන් බලමු චිත්‍රානි විල. Yes, I don't think it needs detailed explanations. Yes. Past continuous tense. Now at once when you look at the auxiliary, you know that it was or were, isn't it? So the girl was making a cup of tea. Now that indicates the past continuous. Was and were always indicate the past, and ing indicates the continuous, the progressive form of the verb. The girl was making a cup of tea. Now the cup of tea comes forward, right? A cup of tea was being made by the girl. A cup of tea was being made by the girl. The doctors were examining patients. Patients come forward, then the auxiliary remains the same because that is also in the plural form. Patients were being examined by the doctors. Just a simple difference. Is becomes was, are becomes were in the past continuous tense. But children, when you make the change, when you bring forward the object of the sentence, you have to be vigilant to see whether it is in the singular form or the plural form to decide on the auxiliary. Sometimes it may change. Sometimes when the object takes the place of the subject, it may change into the singular form or the plural form. Then you have to be particular about the auxiliary. So you have to keep it in mind when the changes take place. The auxiliary plays a very important role in the sentence. Past continuous tense එකත් අර present continuous tense එකම continuous නිසා ing එකෙන් එන BEING එනවා කියලා හිතාගෙන මේකට බැස්සාම හරිම ලේසි මේක active passive මේ transformation එක. දැන් බලන්න past continuous tense එකේ the girl was making a cup of tea. was ing නේ දාන්නේ. දැන් cup of tea එක ඉස්සරහට ආවම තාමත් ඒක වචන නිසා අපිට දාන්න මේ was එක මාරු වෙන්නේ නැහැ. by the girl කියලා එහා පැත්තෙන් ලියන ගමන් අර ing එක අඟවන්න ඕන නිසා දාන BEING කියන auxiliary එක මේ දෙක මැදට දානවා. was being made. ඊට පස්සේ the doctors were examining patients. දැන් මේ patients කියන වචන ඉදිරියට ආවහම උක්තය හැටියට එන කර්මපදය බහුවචන වෙනවා. බහුවචන වෙනකොට අර was එක දාන්න බෑ. බහුවචනෙට අපි දාන්නේ were නිසා past tense එකේ අපි were දාලා BEING අර ing බව අඟවන්න දාලා මුලදී තිබිච්ච ing ක්‍රියාපදේ past participle එක examine කියලා ලියනවා. ඉතින් හරිම ලේසි. past present continuous එක දැනගත්තා නම් past continuous එක ඉතාමත් ලේසි. එහෙනම් අපි බලමුකෝ මේ ඉගෙන ගත්ත ටිකෙන් තව ගොඩක් වෙන tenses වලින් ඔළුව අවුල් කරගන්න ඉස්සෙල්ලා මේ ඉගෙන ගත්ත ටිකෙන් අපිට පුළුවන් ද කියලා පොඩි මේ ටික තමයි ඊටම වැදගත් ටික අපි බලමු මේ ටිකෙන් ඔබට පුළුවන් ද කියලා යම්කිසි අභ්‍යාසයක් ආවොත් ඒ අභ්‍යාසයේ ක්‍රියාපදය වෙනස් කරලා ලියන්න. Yes, now look at the exercise, children. Now when you do this exercise, you will be 100% sure as to how you are going to change the verb into the passive form.
Now, first when you get an exercise, you have to read it, right? Without the answers. Fill in the blanks of the following with either active or passive forms of verbs appropriately. Now, either active or passive. Now, the question does not ask you to find all the sentences in the passive form. Some may be in the active form. Let us see. The school's athletics meet of the Western Province hold in February 2014. Remember, this is 2013, right? At the Sugatadasa Stadium. The Minister of Sports, the chief guest. The participants informed by the first week of January 2014. Food and other facilities provided by the Ministry of Sports. Now, when you read this without the answers, you can guess that this has not taken place yet. 2014 February means it will happen in the future. So now you know the tense that you have to deal with. Okay, let us go back to the exercise now. The school's athletics meet of the Western Province hold. How do you change this into the passive now? Hold. Hold becomes will be held. Will be held in February 2014. The first sentence itself tells you that this belongs to the future tense. So therefore we use will be. Will be plus the participle form of the verb. Will be held in February 2014 at the Sugatadasa Stadium. The Minister of Sports be the chief guest. Now, who will be the chief guest? The Minister of Sports will be the chief guest. Will be the chief guest. The participants informed by the first week of January 2014. The participants will be informed. The participants will be informed by the first week of January 2014. Food and other facilities will be provided by the Ministry of Sports. Food and other facilities will be provided by the Ministry of Sports. Now you may notice that we have used will be in front of all the verbs and made the verb take the participle form. Why did we decide on will? Because the very first sentence tells you that this event will be held in February 2014. Now this is a nice notice. Look at it, read it again. The school's athletic meet of the Western Province will be held in February 2014 at the Sugatadasa Stadium. The Minister of Sports will be the chief guest. The participants will be informed by the first week of January 2014. Food and other facilities will be provided by the Ministry of Sports. Now just see, it's very simple. If you identify the tense at the very beginning, this is what you have to do. As soon as you get the paper, question paper, read it and see what the tense that is expected. ඔව් මෙහෙම එකක හිස්තැන් පුරවන්න දෙනකොට ඔබව සම්පූර්ණයෙන් අමාරුවේ දාන්නේ. මේකේ දැන් ඔබ දන්නවනේ මේ ඇක්ටිව් පැසිව් හරවලට හරවන්න කාලය වැදගත් කියලා. ඉතින් කාලය පිළිබඳ ඉඟියක් දෙන වචනයක් නැතුව ඔබව සම්පූර්ණයෙන් අමාරුවේ දාන්න නැති බව මතක තියාගන්න. එහෙනම් මේක පොඩ්ඩක් මුලින් ඉඳලා හැම වෙලේම පැරග්‍රාෆ් එක හිස්තැන් පුරවන්න තියෙනකොට ඔබ මේ පැරග්‍රාෆ් එක මුලින් ඉඳලා අගට කියවන්න ඕනේ. එක එක වාක්‍යයෙන් හිස්තැන් පුරවන්න ගියොත් එහෙම ඔබට අන්තිමට යනකොට සමහරවිට ලොකු පැටලිල්ලකට පැටලෙන්න සිද්ධ වෙයි. මොකද මේ කියලා තියෙන පැරග්‍රාෆ් එකේ තියෙන යම්කිසි සාරාංශයක් හෝ සාරයක් හෝ හරයක් ඔබගේ ඔළුවට ආපු ගමන් මේ හිස්තැන් ටික පුරවන්න හරිම පහසු වෙනවා. ක්‍රියා මොකක් හරි ඡේදයක හිස්තැන් 4-5ක් තිබුණ පළියට ඒ ඡේදයේ තියෙන එක මොකද්ද කියලා තේරුම් ගන්න බැරි කමක් නැහැ. ඔබට සිංහලෙන් වුණත් දෙමළ භාෂාවෙන් හදාරන කෙනෙක් වුණත් ඒක එසේමයි. ඉතින් දැන් ඉංග්‍රීසියෙන් මේ තියෙන එකේ මේ හිස්තැන් නැතුව වුණත් තේරෙනවා. දැන් මේක කියාගෙන යනකොට අර February 2014 කියනකොට අන්න ඔබට දෙනවා ඉංගියක්. මේක දැන් එකක් නෙමෙයි අනාගතයේදී සිදු වෙන්නට යන දෙයක්. එහෙනම් මේකේ තියෙන active sentences ඔක්කොම passive වලට හරවන්න ඕනේ future tense එකේ හැටියට. ඉතින් දැන් මේකේ
simple future tense එකට ලියලා තියෙන්නේ මේව ඔක්කොම. ඉතින් අපි ලියනවා the school's athletics meet of the Western Province in February 2014. ඉතින් 2014 තියෙන්නට යනු ලබනවා. පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒකට will be held පවත්වනු ලබනවා. At the Sugatadasa Stadium, the Minister of Sports. දැන් මෙතන කියලා තියෙනවා ඇක්ටිව් හෝ පැසිව් හෝ වෙන්න පුළුවන් අනාගත කාලයට බරව තමයි මේක පුරවන්න ඕනේ. හැම වෙලේම පැසිව් verbs වලින් sentences වලින් notice දාන්නෙත් නැහැ. ඉතින් මෙතන තියෙනවා the Minister of Sports will be the chief guest. සාමාන්‍ය වශයෙන් future tense එකෙන් කියන Minister of Sports තමයි ප්‍රධාන අමුත්ත වෙන්නේ කියලා. The participants මේ සහභාගී වන්නවුන්ට by the first week of January 2014 14 පෙබරවාරි වල තියෙන යන්නේකට මේ පාටිසිපන්ට්ස්ලට ඉන්ෆෝම් කියන වචනේ තේරුම ඔබ දන්නවා. එන ඒ කියන්නේ දන්වන්නට යනවලු ජනවාරි මාසේ වෙනකොට. එහෙනම් දන්වනු ලබාවි කියලා තමයි මේක ලියන්න ඕනේ. ඉතින් will be informed දන්වනු ලබාවි. By the first week of January 2014. Food and other facilities ආහාර සහ අනිත් සියලු පහසුකම් provide කියලා තියෙනවා. සපයනු ලබනවා. By the Ministry of Sports. සපවනු ලබාවි කියලා තමයි අනාගතයට යෙදෙන්නේ. ඒකට will be provided. ඉතින් මේක හරි සිම්පල් දෙයක්. දැන් ඔබට අර මේ ඇක්ටිව් පැසිව් කොහොමද හරවන්නේ කියලා තේරුණොත් එක එක කාලවල වල ඒවා ඔබට මේ විදිහට හරවන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මෙන්න මේ වගේ එකක් ලියනකොට නෝටිස් එකක් ලියනකොට හැම වෙලේම හරිම ලස්සන භාෂාවක් තමයි මේ පැසිව් එකෙන් ලියන එක. අනාගතයේදී සිදු කරනු ලබාවි කියන එක. දැන් අපි බලමු මෙන්න මේකෙත් තියෙන්නේ ඒ වගේම එකක් වරහන් ඇතුලේ තියෙන ක්‍රියාපද හරි ආකාරයට පැසිව් වොයිස් එකේ දාන්න කියලා. Yes, now you know definitely you will get to write a notice. When you write a notice, you have to use the passive form. If you write it in the active form, it does not sound quite official. Now, in every question paper we have seen the children are requested to write a notice. So remember to choose the passive form as much as possible to write the notice. Now, look at this exercise. A black and brown Alsatian dog found last Sunday at the Royal Park. It returned to the owner after correct identification. The owner requests to contact Nirupa on 01223456 and call over with the dog's book. The dog feed with only milk during the last 2 days, but now it give rice and curry with fish. It look after with great care. Now, this is a reply to a notice, isn't it? If a dog is lost, yes. Now the person who found the dog has put a notice in the paper. A black and brown Alsatian dog found. Now, the sentence does not say who found it, but the important part is that the dog is found. So, a black and brown Alsatian dog. What happens there now? The word found has to be turned into the passive form. Was found last Sunday at the Royal Park. So now, the person who found it says that the dog is found, right? A black and brown Alsatian dog was found last Sunday at the Royal Park. Now, the next sentence says what will be done in the future. It returned to the owner after correct identification. It will be returned. Now, you can't keep to the past tense. You have to take the meaning of the sentence that is given. It will be returned to the owner after correct identification. That means after making sure who the owner is, the dog will be returned. The owner requests to contact. Now a message to the owner. The owner is requested to contact Nirupa on 01223456 and call over with the dog's book. The dog feed with only milk. Now the one who found it is giving information about how the dog was looked after. The dog was fed with only milk during the last 2 days. But now it is being given
it is being given rice and curry with fish. It look after with great care. It is looked after with great care. Now look at the notice once again. A black and brown Alsatian dog was found last Sunday at the Royal Park. It will be returned to the owner after correct identification. The owner is requested to contact Nirupa on 01223456 and call over with the dog's book. The dog was fed with only milk during the last 2 days, but now it is being given rice and curry with fish. It is looked after with great care. Do you notice that there is a mixture of tenses here? The dog was found, and then what is going to happen in the future? It will be returned after correct identification. Then a present tense verb is used. The owner is requested. Then again going back to the past tense, the dog was fed. That means during the past 2 days. And now, present continuous tense, what is being done now? But now it is being given rice and curry. And what is happening at the present? At present, it is being looked after. It is looked after with great care. So now you can see that it's a mixture of tenses. Oh, then make a හිස්තැන් පුරවන නෝටිස් එකක් හැටියට පමණක් නෙමෙයි. ඔබට යම් කිසි දවසක මේ වගේ ලියන්නත් ඔබගේ ප්‍රශ්න පත්‍රේ එන්න පුළුවන්. හොඳට බලා ගන්න. එහෙම ලියනකොට මේ වචන හසුරවන්නේ කොහොමද? ලියන්නේ කොහොමද? ටෙන්ස් එක ලියන්නේ කොහොමද? විස්තරයට අඩංගු වෙන්න ඕනේ ඒවා මොනවද කියලා. දැන් මේකේ තියෙනවා a black and brown Alsatian dog was found. අපි වයි මෙතනට was found කියලා දැම්මේ last Sunday at the last Sunday. ගිය ඉරිදා කියලා තියෙනවා. ඒතර ඔබ දන්නවා මෙතනට will be found කියලා දැම්මොත් වැරදි කියලා. is being found දැම්මොත් වැරදි. දැන් බලන්න last Sunday කියන එකෙන් ඉඟියක් ගත්තා මොන කාලේද කියලා. අතීත කාලේ. at the Royal Park. ඉතින් මේ බල්ලා දැන් හම්බ වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා it blank to the owner after correct identification. දැන් මේක අයිතිකාරයාට තාම දීලා නැහැ. දැන් මේක කවදා හරි දවසක මේ identification කියන්නේ එයා හොඳට identify කරුවොත් මෙයා තමයි මේ අයිතිකාරයා කියලා බොරුවට එන කට්ටිය නෙමෙයි. යම්කිසි විස්තර සපයලා මේ තමාගේම බල්ලා කියලා පෙන්නුවත් අඳුනා ගැනීමේ යම්කිසි දේවල් විස්තරයක් කිව්වොත් මේක නැවත දැන් එතකොට ඔබට ඔළුවට එනවා කෙලින්ම. දෙනු ලබනවා. ලබාවි අනාගතේ. දැන් තාම දීලා නැහැ. එතකොට ඒක වෙන්න ඕනේ අනාගත කාලේ. ඒකයි අපි මේක ලිව්වේ will be returned කියලා. will be returned. මේව දැනගත්තට පස්සේ විතරයි අපි බල්ලව දෙන්න බලාපොරොත්තු වෙන්නේ. will be returned to the owner after correct identification. The owner දැන් ඉතින් දැන් මෙන්න මේ විස්තරේ දීලා තියෙනවා. The owner request to contact Nirupa on 01223456 and call over with the dog's book. හරි මේක දැන් කියුවට පස්සේ මේ අයිතිකාරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා. දැන් තමයි අපි ඉල්ලීම කරන්නේ. මෙන්න මේ පත්තරයේ සඳහන් ලිය කියවෙලත් සමගම ඔබට ඉල්ලීම ඉදිරිපත් වෙනවා. මෙන්න මේ වෙලාව නම්බරයට ටෙලිෆෝන් කළා. හැබැයි නිකන් එන්න බෑ. බල්ලෙක්ට තියෙනවා මේ තරම් හොඳට හදපු බල්ලෙක්ට පොතක් තියෙනවා. පෙඩිග්‍රී එක හොඳට ලියපු පොතක්. ඒ පොත නැතුව આવොත් දෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ. අයිඩෙන්ටිෆිකේෂන් එකට හොඳ ලක්ෂණයක්. ඉතින් මේ පොතත් සමග ආවොත් එන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉල්ලීමක් කරනු ලබනවා මේ වර්තමානයේ. මේ පත්‍රයට ලිපිය දානවත් සමගම වර්තමානයක් එනවා. වර්තමානයේ කියවනකොට the owner is requested to contact Nirupa and call over with the dog's book. දැන් අපි පොඩි විස්තරයකුත් කියනවා. During the last 2 days පහුගිය දවස් දෙකේදී මේ the dog feed කියන්නේ කන්න දෙනවා with only milk කිරි විතරයි දුන්නේ. ඒක past tense එකේ අපි කියනවා පහුගිය දවස් දෙකේ කිරි විතරයි උන්ට දෙනු ලැබුවේ. මොකද කන්න බයයිනේ කිරි දුන්නා. but now දැන් now කියන්නේ වර්තමාන කාලේ. දැන් කෙරෙමින් පවතින දෙයක්. දැන් ඒක now is being given කියලා තියෙනවා rice and curry with fish. ඊට පස්සේ it is looked after with great care. දැන් මේ වෙලාව වෙනකොට අපි යහුව ඊටාම ආදරයෙන් පරිස්සමින් බලා ගන්න. එහෙනම් මම හිතනවා ඔබට පුළුවන් කියලා මේ වගේ කවත් නානාවිද tenses වලින් දාන්න මේකේ තියෙන විස්තරය අනුව. එහෙනම් අපි 11th Chitrani, that's about all time we have. We will come again with another English lesson, children, next week. Have a nice day.